හොඳයි ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි වාඩි වෙමු. අපි දෙවියන් වහන්සේගේ වචනේ මම කැමති උදෑසන පෙරලා ගන්නවා නම් 1 තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයට. 1 තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේගේ වචනේ මෙසේ සඳහන් කරනවා. අපි 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් බලමු. අපි හැම කෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේගේ දෙවිනි වීමට සූදානම් වෙනවා. කීදෙනෙක් සූදානම්ද? ක්‍රිස්තුස් වහන්සේ සමග උන්වහන්සේගේ රහස්ගත පැමිණීමේදී උන්වහන්සේ සමග යන්න. හලෙලුයා. ඔබ ක්‍රිස්තුස් වහන්සේ තාමත් ඉක්මනින් එනවා. උන්වහන්සේ නැවත එන්නේ බිලිඳෙක් වශයෙන් නොවේ. උන්වහන්සේ නැවත එන්නේ අපේ ගැලුම්කාරය වශයෙන් නෙමෙයි. උන්වහන්සේ නැවත එන්නේ අපේ විනිශ්චයකාරය වශයෙන්. උන්වහන්සේ නැවත එන්නේ අපේ රජතුමා වශයෙන්. උන්වහන්සේ තායිත්මනින් පැමිණෙනවා. ලියවිලි සඳහන් කරනවා නමුත් සහෝදරයනි කාලවන්ද ප්‍රස්තාවන්ද ගැන ඔබලාට යමක් ලියන්න උවමනා නැත. මහසාර රාත්‍රියේ සොරකු එන්නාක් මෙන් ස්වාමින් වහන්සේගේ දවස පැමිණෙන බව නුඹලා හොඳ ඇති දන්නෝයි. අපි ආඥා කරමු. ස්වාමිනී අද උදෑසන වහන්සේගේ වචන තුල ඔබ ප්‍රකාශ වූ මැනව ඔබ කතා කළ මැනව ඔබගේ වචන තේරුම් ගන්න ඥානෙ දැනගන්න ප්‍රඥාව එකිනෙක කෙනාට දුන මැනව. ස්වාමිනී අසන වචනය ස්වාමිනී ක්‍රියාවට නගන්න ජටහත්කම කීකරුකම තුන මැනව. ශුද්ධාත්ම දෙවියන් අද උදෑසන වහන්සේගේ ප්‍රඥාව දැනගන්න නුවණ දෙමින් ඔබගේ වචනය හැම කෙනෙකුම සිත් තුළ ලියා තැබුව මැනව. ජේසුස් වහන්සේ ඔබගේ සේවකයවට බාර වෙනවා කතා කරන්න සියලු ගෞරව ස්තුති ප්‍රශංසාව නමස්කාරය ඔබටයි. ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මෙතන ලියවිලි සඳහන් කරනවා ස්වාමින් වහන්සේ සොරකුමෙන් එන බව අපි හොඳ ඇති දන්නවා. නමුත් ලියවිලි සඳහන් කරනවා සමාදානය අනතුරක් නැත කියා කියන විට ගර්භණියට බිලිරුදා පැමිණෙන්නාක් මෙන් හදිස්සියෙන් ඔවුන් පිටට විනාශ පැමිණෙන්නේ. මොකද අද මිනිස්සු කියනවා සමාදානයේ තියෙන තැන අනතුරක් නැහැ. නමුත් ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අප තුල සමාදානයේ තිබුණාට අපිට අනතුරක් වන්නේ කොහොමද? අපි ක්‍රිස්තුස් වහන්සේ සමග යන්න අපි බලාපොරොත්තුවක් නැතුව සිටිනවා නම්. ඔය හැම මොහොතකම අපේ බලාපොරොත්තුව විය යුත්තේ උන්වහන්සේ සමග යන්නයි. මේ බලාපොරොත්තුව අප තුල නැත්නම් අපට මහත් වූ අනතුරක්. ඒ හේතුව ක්‍රිස්තුස් වහන්සේ සමග අපට යන්න නොහැකි වුණොත් මේ පොළොවට පැමිණෙන මහත් වූ පීඩාවේ කාලෙදී අපට ඒ තුලින් ගමන් කරන්න සිදු වෙනවා. ඒක අපට අනතුරක්. එනිසා ලියවිලි සඳහන් කරනවා මේ දේ හදිස්සියේ පැමිණෙන්නේ. ගර්භණී මවකට විලිරුදාව හදිස්සියේ පැමිණෙනාක් මෙන් මේ අනතුර හදිස්සියෙන් මනුෂ්‍ය පිටට පැමිණෙනවා. ඒ හේතුව මනුෂ්‍ය තුල ක්‍රිස්තුස් වහන්සේ සමග යන්න බලාපොරොත්තුවක් නැත්තම්. එනිසා ලියවිලි සඳහන් කරනවා 4 වෙනි පදයේ නමුත් සහෝදරයනි ඒ දවස සොරකුමෙන් නොබලා කෙරෙහි පැමිණෙන්න නොබලා අන්ධකාරයේ සිටින්නෝ නොවිති කුමක්කේඳ නොබලා සියල්ලෝම ආලෝකෙද දවාලෙද පුත්‍රෝය. අපි ක්‍රිස්තුස් වහන්සේ සමග යන්න නම් අපි අන්ධකාරය තුල අපිට ගමන් කරන්න බෑ. ක්‍රිස්තුස් වහන්සේ කිව්වා මම ලෝකයේ ආලෝකයයි. උන්වහන්සේ කියනවා මා තුල සිටින අන්ධකාරයෙන් බැහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ. කිතුනෙක් අන්ධකාරයේ නැහැ. කිතුනෙක් අන්ධකාරයේ අතපත ගහගෙන ඇවිදින්නේ නැහැ. මොකද කිතුන හැම මොහොතකම උන්වහන්සේගේ ආලෝකය තුල ගමන් කරන කෙනෙක්. උන්වහන්සේ කියනවා මම ලෝකයේ ආලෝකයයි. දෙවියන්
උන්වහන්සේ ලෝකෙට කතා කරපු පළවෙනි වචනේ තමයි ආලෝකය වේවා. ඒ ආලෝකය ඇවිල්ලා හිර හොඳ තාරකාවල්ගෙන් ඇති වෙන ආලෝකය නොවේ. ගැඹුරු පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මත හැසිරෙමින් සිටි බව උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදය තුළ සඳහන් කරනවා. උන්වහන්සේ කතා කරමින් කියනවා ආලෝකය වේවා. යොහන්තුමා සුභාරංචි ලියදී නම් කියනවා මනුෂ්‍ය අන්ධකාරයේ සිටියා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයට ආලෝකයක් වුණා. උන්වහන්සේ ලෝකයට ආලෝකයෙන් පැමුණා. ප්‍රියද සහෝදරයා සහෝදරිය අපි අන්ධකාරය අතපත ගා ඇවිදින සෙනගක් නොවේ. බිබිලේ සඳහන් කරනවා අපි ඇවිල්ලා ආලෝකයේද දවාලයේද පුත්‍රයෝ අපි හැම මොහොතකම අපි අවදිව සිටින සෙනගක්. ලියවිලා අපිට සඳහන් කරනවා නිදානගෙන සිටින්න. අපි අවදිව සිටින්න ඕනේ. අපි අවදිව සිටීමෙන් හැම මොහොතකම අපි ආත්මික කාරණාවල් ගැන අපි පිපාසාවෙන් සිටින්න ඕනේ. ඒක තමයි ශුද්ධ පෞලතුමා කොලිස්වරු ලියදී නම් කියනවා නුඹලා ක්‍රිස්තුස් වහන්සේ සමග නැගුණුසේක් නම් නුඹලා උසස් ස්ථානයේ තිබෙන දේවල් කල්පනා කරන්න. කිතුනේ හැම මොහොතකම සොයන්න ඕනේ උසස් ස්ථානයේ තිබෙන දේවල්. මේ පොළවේ තිබෙන දේවල් නෙවෙයි. පොළවේ තිබෙන දේවල් අපිට අවශ්‍යයි ජීවත් වෙන්න. මොකද දෙවියන් වහන්සේ අපේ ජීවිතේ දීලා තියෙන්නේ මම නිතරම කියන දෙයක් තමයි දෙවියන් වහන්සේ අපේ ජීවිතේ දුන්නේ විඳවන්න නෙමෙයි. දෙවියන් වහන්සේ අපේ ජීවිතේ දුන්නේ මුක්ති විඳින්න. අපි ජීවිතේ මුක්ති විඳින්න නම් ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි උසස් ස්ථානයේ තිබෙන දේවල් සොයන්න ඕනේ. උසස් ස්ථානයේ තිබෙන දේවල් සොයනවා කියලා කියන්නේ ජේසුස් වහන්සේ මතේතුමාගේ සුභාරංචි 6 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදේ නම් කියනවා පළපොකට දෙවියන් වහන්සේගේ රාජ්‍යද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න. එපිට සියල්ල ලැබෙනවා. සියලු දේ මේ පොළවේ ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යත් ධර්මිෂ්ඨකම සෙවීම තුලින් පමණයි. නැත්නම් අපිට ලැබෙන දේවල් ඔක්කොම තාවකාලිකයි. නමුත් අපි රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයමින් අපි දෙවියන් වහන්සේගෙන් ලැබෙනවා නම් උන්වහන්සේගේ ලියවිලි නම් කියනවා උන්වහන්සේගේ පෝසත්කම උන්වහන්සේ ආශිර්වාදය උන්වහන්සේගේ පෝසත්කම අපිට දෙනවා. උන්වහන්සේ ඊට දුක එකතු කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපිට දෙන්නා වූ ආශිර්වාද වලට දුක එකතු කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපිට වස්තුවෙන් ආශිර්වාද කළාද ඒ දේ සොර සතුරන්ට ගෙනියන්න උන්වහන්සේට දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපිට සුවය දුන්නද නැවත ඒ සුවය තුල භයානක රෝග වැළඳෙන්න උන්වහන්සේ දෙන්නේ නැහැ. උන්වහන්සේ අපිට සමාදානය දුන්නද උන්වහන්සේක අසමාදානට පෙරලන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය පෝසත්කම ලබා දෙන්නේ උන්වහන්සේට දුක එකතු නොකරන සේක. එනම් අපි හැම මොහොතකම අපි උසස් ස්ථානයේ තිබෙන දේවල් අපි සොයන්නේ නැහැ. උසස් ස්ථානයේ තිබෙන දේවල් සොයන්නේ. දෙවියන් වහන්සේ ලෝකේ මවන්න ප්‍රථමයෙන් නොබෝමාව තෝරා ගත්තලු ලියවිලි ලියා තිබෙනවා. සියලුකම ආත්මික ආශිර්වාද වලින් ආශිර්වාද කරලා. එතන ලෞකික ආශිර්වාද ගැන සඳහන් කළා නැහැ. පිසපොතේ ඔබ කියවලවන්න පළවෙනි පරිච්ඡේදයේ. උන්වහන්සේ ලෝකේ මවන්න ප්‍රථමයෙන් නොබෝමාව තෝරගත්තා. තෝරගෙන තිබෙන්නේ කුමටද? සියලුම ආත්මික ආශිර්වාද වලින් ආශිර්වාද කරලා. එනම් අපි ආත්මික දේ සොයද්දී අපිට ලෞකික දේ ලැබෙනවා. නැත්නම් අපි ලෞකික දේ පසුපස යනවා නම් අපිට ආත්මික දේත් නැහැ, ලෞකික දේත් නැහැ. ලෞකික දේ ලැබෙයි. ඒක తాවකාලික බවට පත් වෙනවා. ඒකට එකතු වෙන්නේ දුකයි. යාදර සහෝදරයා සහෝදරි මොකද අපි ඇවිල්ලා මම හැමතිස්සම කියන දෙයක් තමයි අපිට ඇවිල්ලා මේ ලෝකෙ සෙනග නෙමෙයි අපි. අපිට මේ පුරවැසි භාවය නෑ. අපි ශ්‍රී ලංකා පුරවැසි. නමුත් අපිට උන්වහන්සේ తాවකාලිකව උන්වහන්සේ රටක් දීලා තිබෙනවා. උන්වහන්සේ පරම්පරාවක් දීලා තියෙනවා. తాවකාලිකව. අපි කවද ඔය දවස්ක මේ සියල්ල දාලා අපි යන්න ඕනේ කොහටද අපි යන්න ඕනේ? අපේ සදාකාලික නිවසට. කොයිද අපේ සදාකාලික නිවස ස්වර්ග රාජ්‍ය. ඒ ස්වර්ග රාජ්‍යයේ නිවස සූදානම් කරන්න ජේසුස් වහන්සේ ගියා අපිට කලින්.
අපිට කලින් ගිහිලා උන්වහන්සේ දේ සූදානම් කරලා තිබෙනවා. අපේ පුරවැසි භාවයේ මේ නෙමෙයි. අපි තාවකාලිකව මේ ලෝකේ අපි ජීවත් වෙනවා. නමුත් අපේ සදාකාලික නිවසට අපි දිනකදී යා යුතුයි. සදාකාලික නිවස තමයි ස්වර්ග රාජ්‍යය. එනිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි හැම මොහොතකම ආලෝකයේද දවාලද පුත්‍රය. අපි රාත්‍රියට අන්ධකාරයට අයිති නොවුව. අපි රාත්‍රියට අයිතිත් නෑ, අපි අන්ධකාරයට අයිතිත් නෑ. අපි අන්ධකාරයේ අතපත ගා ඇවිදින සෙනගක් නොවේ. අපි ආලෝකයේ තුල ගමන් කරන සෙනගක්. අපි ජේසුස් වහන්සේ නොමැති කාලයේදී අපි අන්ධකාරයේ අපි ඇවිත්තා. අපිට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මගේ ජීවිතේ බලාපොරොත්තුවක් නැති තැන මම උත්සාහ කළේ මගේ ජීවිතේ නැති කරගන්න. මොකද බලාපොරොත්තුවක් නැහැ. නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව මුණ ගැසෙනවා බලාපොරොත්තුවක් ඇති වුණා. උන්වහන්සේගේ බලාපොරොත්තුවක් නැති අන්නෙමෙන් ශෝක නොවන්න. ප්‍රියතර සහෝදරයා සහෝදරිය අපි අන්ධකාරයේ ඇවිදින සෙනගක් නොවේ. ඒ නිසා නම් කියනවා මක් නිසාද නිදා ගන්නෝ රාත්‍රී නිදා ගනිති. මත් වෙන්නෝ රාත්‍රියේ මත් වෙති. නමුත් දවාලට අයිතු අපි ඇදහිල්ල සහ ප්‍රේමය නැමැති ලෑවැස්මත් ගැලවීමේ බලාපොරොත්තු නැති ආරක්ෂක තොප්පියත් පැළඳගත් මත් නොවී සිටිමු. අපි මත් නොවී සිටිමු. මොකද අපි හැම මොහොතකම අපි ආරක්ෂා කරගන්නනේ ගැලවීම නැමැති ආරක්ෂක තොප්පිය. සුද පාත්තුමා එපිසවරුන් ලියද්දී යුද ආයුධ කට්ටලයක් ගැන එතන සඳහන් කරනවා එපිස 6 වෙනි පරිච්ඡේදයේ. එක යුද ආයුධ තමයි ගැලවීම නැමැති ආරක්ෂක තොප්පිය. මොකද මේක අපි ආරක්ෂා කරගන්න ඕන. අපේ ගැලවීම නැති කරගත්තොත් අපේ ජීවිතේ ඉවරයි. මේ ගැලවීම නැමැති ආරක්ෂක තොප්පිය අපි ආරක්ෂා කරගන්න මේක තමයි අපේ සාක්ෂිය. මොකද මිනිස්සු අපිව කියවනවා. මිනිස්සු අපිව කියවලා තමයි අපි ගැන තීරණය කරන්නේ. මිනිස්සු අපි ගැන කියවලා තමයි අපිව කොටු කරන්නේ. ඒ නිසා ප්‍රියාදර සහෝදරය සහෝදරිය අපි දවාලෙට අපි ආලෝකයට අයිති පුත්‍රෝන හැම මොහොතකම අප ආලෝකයේ අන් අයට විහිදෙන ආකාරය අපි ජීවත් වෙන්න. මොකද මිනිස්සු අපිව කියවනවා. මං ගීර්ද ඉස්සෙල්ලා දේශනා කළා අපි ඇවිදින බයිබල් අපි ඇවිදින යවපත්‍ර මිනිස්සු අපිව කියවනවා. මිනිස්සු අපි දිහා බලලා තමයි දෙවියන් වහන්සේ වෙතට එන්නේ. ඒ නිසා අපි හැම මොහොතකම අපේ ගැලවීම අපි ආරක්ෂා කරගත යුතුයි. මිනිස්සු අප දෙස බලලා කියන්නේ සැබවින්ම මේ දෙවියන් වහන්සේගේ දරුවෝ. සැබවින්ම ඇවිල්ලා මෙයා ඉස්සර හිටපු කෙනා නෙමෙයි, මෙයා සම්පූර්ණ වෙනස්. මෙයා කතා කරන විලාසය වෙනස්. මෙයා හැසිරෙන විලාසය වෙනස්. මෙයා අඳින පැළඳෙන විදිය වෙනස්. මොකද මෙයා ඇවිල්ලා දෙවියන් වහන්සේගේ දරුවෙක්. අපි දවාලට අයිති අය. අපි ආලෝකයට අයිති අය. මොකද ක්‍රිස්තුස් වහන්සේගේ රහස්ගත පැමිණීමේදී වලාකුළුවේදී උන්වහන්සේව සම්මුඛ වෙන්න ඉන්නව සෙනගක් අපි. ඒ නිසා ප්‍රියාදර සහෝදරයා සහෝදරිය අපි ඇදහිල්ල සහ ප්‍රේමයේ නැමැති ලයවැස්මක් ගැලවීමේ බලාපොරොත්තු නැමැති ආරක්ෂක තොප්පියක් පැළඳගෙන මත් නොවී සිටිමු. මත් වෙන්න එපා. මොකද මත් වුණාම තේරෙන්නේ නැහැ. අද ගෝ කිතුනොට තේරෙන්නේ නැහැ මොනවද කරන්න කියන එක. ඒගොල්ලෝ ඔළුව මොකද්ද මන් දන්නේ වෙලා තියෙනවා. අපි මත් නොවී සිටින්න ඕනේ. අපි සීබුද්ධියෙන් සිටින්න ඕනේ. ලියවිලේකේ සඳහන් කරන්නේ යක්ෂ ගොරෝන සිංහෙකු මෙන් පොළවේ ඔබ දුවනවා. ඒ නිසා සිය ඇතුව සිටින්න. කාවද ගිලින්නෝද කියලා පොළවේ ඔබ ඇවිදිනවා. සිය ඇතුව සිටින්න. මත් නොවී සිටින්න. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මක්නිසාද දෙවියන් වහන්සේ උදහසට නොව අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ගැලවීම ලබා ගැනීමට අප නියම කළසේක. අපි කොච්චර වාසනාවන්තද? ලංකාවේ ඉන්නවා 2.25 ලක්ෂයක් සෙනග. ඒ 2.25 ලක්ෂ සෙනග අතරින් ඔබම කොච්චර වාසනාවන්තද? මේ 2.25 ලක්ෂ සෙනග තුලින් මේ ලංකාවේ ලෝක ජනගහනය නෙමෙයි. ලංකාවේ ජනගහනය අතරින් දෙවියන් වහන්සේ නුඹවම තෝරාගෙන තිබෙනවා. එනිසා ලියවිලි සඳහන් කරනවා දෙවියන් වහන්සේ අපව කැඳෙන්නේ උදහසට නොවේ.
අපි උන්වහන්සේ පිළිගන්න ඉස්සෙල්ලා අප තුල තිබෙන උදහසයි. මොකද අපි උන්වහන්සේගේ සිත විදවලා අපි උන්වහන්සේට විරුද්ධව වැරදි කරලා උන්වහන්සේගේ ආඥා ශික්ෂාවල් කඩ කරලා උන්වහන්සේගේ අනපන නියෝග අපි වෙනස් කරලා අපි උදහසට ලක් වෙලා හිටපො සෙනගා. නමුත් අද ඒ ප්‍රේමණීය ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කර්ම කොටගෙන උන්වහන්සේ අපේ ජීවිතේ පෞද්ගලික ගැලුම්කාර වශයෙන් පිළිගැනීම කර්ම කොටගෙන ඒ උදහස අප වෙතින් ඉවත් වෙලා අද අපි අනුග්‍රහය ලැබලා අපි දෙවියන් වහන්සේ සන්තක සෙනගක් වෙලා තිබෙනවා. අපි කොච්චර වාසනාවන්තද? අපි දෙවියන් වහන්සේ සන්තකයි. අපි දෙවියන් වහන්සේට අයිති. ඉස්සර තිබුණා CTV එක ජනසා සන්තක. ජනතාවට අයිති. අපි දෙවියන් වහන්සේ අපිව සන්තක කරගෙන අපි දෙවියන් වහන්සේටයි අයිති. අද අපි ජීවත් වෙන්න ඕනේ දෙවියන් වහන්සේට ඕන විදියටයි. අද අපි සියලු දේ කළ යුත්තේ දෙවියන් වහන්සේට අවශ්‍ය විදියටයි. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය මක්නිසා අපේ ජීවිතයේ සියල්ල උන්වහන්සේ නිසා. එනිසා ලියවිලි සඳහන් කරනවා උන්වහන්සේ අපිව මක්නිසාද දෙවියන් වහන්සේ උදහසට නොව අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන ගැලවීම ලබා ගැනීමට අප නියම කළසේක. අප නියම කරලා තිබෙනවා. මුළු ලෝකයේ සිටිනා සියලු කිතුණුන් වහන්සේ නියම කරලා තිබෙනවා. ඒකද යේසුස් වහන්සේ කිව්වේ කැඳවනු ලැබුව බොහෝමයි. බොහෝ දෙනෙක් කැඳෙව්වා. නමුත් තෝරගන්නේ සත්‍යයි. කැඳවනු ලැබුව බොහෝමයි. තෝරාගන්නේ සල්පයයි. මොකද උන්වහන්සේ කිව්වේ? මුළු ලෝවැසි මුළු මිනිස් සංඝතිය වෙනුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ මත උන්වහන්සේගේ ජීවිතේ පූජා කළා. හැම කෙනෙකුටම උන්වහන්සේ පිළිගෙන ගැලවීම තිබෙනවා. මුළු ලෝකයා වෙනුවෙන් උන්වහන්සේ මුළු ලෝකේ ගැලවීම වෙනුවෙන් උන්වහන්සේගේ ජීවිතේ කුරුසේ මත පූජා කළා. නමුත් තෝරා ගන්න ලබන්නේ සල්පයයි. උන්වහන්සේට කීකරු වෙලා වෙනස වෙන බරුසුන් සියල්ලි මාළකට එන්න මම ඔබට සානේ දෙමි කියදී උන්වහන්සේ ආරාධනා කරද්දී උන්වහන්සේගේ වචන කීකරු වෙලා උන්වහන්සේ වෙතට එන්නේ ස්වල්ප දිනයි. මුළු ලෝකෙටම කැඳවීම තිබෙනවා. නමුත් තෝරා ගන්න සල්පයයි. උන්වහන්සේගේ ආරාධනාව පිළිගෙන උන්වහන්සේ වෙතට එන සෙනග. ඒ සෙනගට නුඹත් මාත් අයිති. ඒ සෙනග නුඹත් මාත් අයිති වුණා. ඒ සෙනග ඇවිල්ලා උදහසට පාත්‍රුණ වාජනුණව අය නොවේ. ඒ අය ඇවිල්ලා ක්‍රිස්තුස් වහන්සේ කරුණකටගෙන ගැලවීම නියම කරගත්තා වූ සෙනගයි. අප අවදිව සිටිනත් නිදාගනිතත් තමන් වහන්සේ සමග එක්ව ජීවත් වන පිණිස ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මලසේක. මේ ක්‍රිස්තුස් වහන්සේ මැරුණේ. අද බොහෝ අය ප්‍රශ්න. මේ ලෝකෙ වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ මැරුණේ. මේ මැරුණේ. බයිබලයේ සඳහන් කරනවා සත්පුරුෂයා වෙනුවෙන් රටේ ප්‍රසිද්ධය වෙනුවෙන් මනුස්ස මැරෙන්න පුළුවන්. අද ජනාධිපති වෙනුවෙන් මැරෙන්න මිනිස්සු ඉන්නවා. දේශපාලනඥයෝ වෙනුවෙන් උසස් නිලධාරීන් දරන අය වෙනුවෙන් ප්‍රසිද්ධ අය වෙනුවෙන් මැරෙන්න මිනිස්සු ඉන්නවා. නමුත් අර පේමන්ට් එකේ සිගමන් යදින යාචකයා ඒ සිගමන් යදින මනුෂ්‍යයා වෙනින් මැරෙන්න කවුරුත් නැහැ. නමුත් ලියවිලි සඳහන් කරනවා අපි පෞකාරයෝ සිටිද්දී ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් මලසේක. ඒ උන්වහන්සේ මැරුණේ. මේක බොහෝ මනුෂ්‍යයන්ට ප්‍රශ්නයක්. ඇයි යේසුස් වහන්සේ මැරුණේ? මුළු මිනිස්සු වෙනුවෙන් ඇයි මේ උන්වහන්සේට මැරෙන්න තියෙන කැප්පුම මොකද්ද? උන්වහන්සේට මොන ප්‍රයෝජනයක් පිණිස උන්වහන්සේ මැරුණාද? යාවර සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ උතුම්ම නිර්මාණය තමයි මනුෂ්‍යයා. දෙවියන් වහන්සේගේ උතුම්ම නිර්මාණය තමයි මනුෂ්‍යයා. දෙවියන් වහන්සේ පළවෙනි දවස් 5 තුල උන්වහන්සේගේ මුඛයේ වචන තුලින්
උන්වහන්සේ ඊරා හොඳ තාරකා ගස් කොළන් කඳු සිකර වෙල් උන්වහන්සේ හැම දෙයක්ම මවනු ලැබුවා. උන්වහන්සේගේ මුඛෙන් ප්‍රකාශ කළා මේ දේවල් හටගන්වන්න. එවිට ඒ දේවල් ඇති වුණා. 6 වෙනි දවසේ උන්වහන්සේ පොළවේ දූවිලි අරගෙන උන්වහන්සේගේ අත්වලින් මනුෂ්‍යව නිර්මාණය කරලා මනුෂ්‍ය තුළට ඇතුල් කළා උන්වහන්සේගේ ප්‍රාණ වායුව. උන්වහන්සේ දූවිලින් මනුෂ්‍යව නිර්මාණය කරලා ඔහුගේ නාස් පිටු තුළට උන්වහන්සේගේ ප්‍රාණ වායුව උන්වහන්සේගේ උස්ම ඇතුල් කළා. මනුෂ්‍ය ජීවමාන සත්ත්වයේ බවට පත් වූ බව ලියවිලි සඳහන් කරලා තිබෙනවා. ඒ දෙවියන් වහන්සේගේ හස්ත කර්මාන්තයට දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා. සමහර අය ඉන්නවා මල් බවනවා බැරි වෙලාවේ මල ගහක මලක් ඇදුවොත් එහෙම හරි වේදනාවක්. සමහර විට ඒ අවස්ථාවේ ඒ කඩපේ කෙනෙක් එක්ක මොනවා කරයිද දන්නේ නැහැ. එයාගේ වෙලාවේ මානසික තත්ත්වයන් වල ක්‍රියා කරන්න පුළුවන්. මොකද ඇත්තට ඒ ආදරේ. ප්‍රිය සහෝදරිය දෙවියන් වහන්සේගේ හස්ත කර්මාන්තයට උන්වහන්සේ ආදරේ. උන්වහන්සේට ඒ නිසා උන්වහන්සේ ප්‍රේම කරන නිසා උන්වහන්සේට සිදු වුණා මේ පොළොවට එන්න. එක තරුණයෙක් ඕන ලොකු ආසාවක් ඇති වුණා විශාල බෝට්ටුවක් හදන්න. ඔව් වියදම් කරලා නිදි මරලා ඔව් මේ බෝට්ටුව නිර්මාණය කළා. ඊට සෑහෙන මාස ගානක් ගියා මේක නිර්මාණය කරන්න. ඔව් ඒක නිර්මාණය කරලා ඔව් පළවෙනි ගමන යන්න පිටත් වුණා. දිය සූර්යයකට අසු වෙලා කොහොමද සිදු වුනේ? ප්‍රියදර සහෝදරිය ඔහුගේ ජීවිතේ බේරුණා. ඔහුගේ බෝට්ටුව නැති වුණා. ඔහු මේ බෝට්ටුව සොයමින් සිටියා. ඔහුට ආරංචියක් ලැබෙනවා ඈත රටක සිටුවරයෙක් ගාව මේ බෝට්ටුව තිබෙන බව. ඔව් දුරකථන ගෙවාගෙන ඔබම අමාරු වියදම් කරගෙන රටට ගිහිල්ලා සිටුවරයාට ඉඳන් කියනවා මේ බෝට්ටුව මගේ. මේ බෝට්ටුව නිර්මාණය කළේ මමයි. මේ බෝට්ටුව මම වියදම් කළා. මම නිදි මැරුවා. මම බොහොම ආසාවෙන් හදපු මේ බෝට්ටුව මට දෙන්න. සිටුවරයා කියන මේක ඔයාලට නිකන් දෙන්න බෑ. ඔයා මේකට මිලයක් ගෙවන්න. ඔව් නැවත ඇවිල්ලා ඒ මිලේ සොයාගෙන ඔව් නැවතත් ඒ සිටුවරයා ගාවට ගිහිල්ලා ඒ මිල දීලා ඒ බෝට්ටුව මිලදී ගන්නවා. මිලදී අරගෙන දැන් ඌ දැන් කියනවා මට මේ බෝට්ටුවට අයිතිවාසිකම් දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා මම මේ බෝට්ටුව නිර්මාණය කළා. නැවත මම මේ බෝට්ටුව මිලේට ගත්තා. මට මේ බෝට්ටුවට අයිතිවාසිකම් දෙකක් තියෙනවා. ප්‍රියදර සහෝදරිය ජේසුස් වහන්සේට දෙවියන් වහන්සේට ඔබගේ මගේ ජීවිතය තුළ අයිතිවාසිකම් දෙකක් තිබෙනවා. උන්වහන්සේගේ ජීවිතේ පූජා කළේ උන්වහන්සේගේ උතුම් හස්ත කර්මාන්තයට උන්වහන්සේ ආදරේ උන්වහන්සේ ප්‍රේම කරනවා. මනුෂ්‍ය වරද්දගත්තා. දෙවියන් වහන්සේගෙන් වෙන්නුණා. පිටස්තර හඬකට හැවුම්කම් දීලා ඒ පිටස්තර හඬ පැවසූ මනුෂ්‍යයා සාතන් සතකපටි ලෙස සියලු දේ මනුෂ්‍යයන් පැහැරගත්තා. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මැවිල්ලට තිබෙන ආදරය නිසා උන්වහන්සේට සිදු වුණා මිනිස් කයක් රැගෙන මේ පොළොවට එන්න. උන්වහන්සේට සිදු වුණා මිනිස් කයක් රැගෙන මේ පොළොවට ඇවිල්ලා මනුෂ්‍ය වෙනුවෙන් මිල ගෙවලා නැවත මනුෂ්‍යව මිලයට ගන්න. උන්වහන්සේ දේ කළා. උන්වහන්සේ පැමිණ උන්වහන්සේගේ ලේවලින් උන්වහන්සේ මිලය ගෙවලා උන්වහන්සේ මනුෂ්‍යව නැවත මිලයට ගත්තා. අද දෙවියන් වහන්සේට අයිතිවාසිකම් දෙකක් තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේ නුඹව මාව සොයමින් එනවා. උන්වහන්සේ කියන නුඹලා අන්ධකාරයට අයිති නැහැ. නුඹලා ආලෝකයේ තුල ජීවත් වෙන්න. මක්නිසාද මම තව නොබෝ දිනකින් මම ඉක්මනින් එනවා. මම වලාකුළු වලට එනවා. නුඹලාව රැගෙන යන පිණිස.
ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ඒ නිසා අපි සෑදී පැහැදී සිටින්න ඕනේ. අපි සූදානමින් සිටින්න ඕනේ. උන්වහන්සේ කොයි මොහොතක පැමිණෙයිද දන්නේ නැහැ. මොකද උන්වහන්සේ මැරුණේ නොබට මට ආදරය නිසායි. උන්වහන්සේගේ හස්ත කර්මාන්තයට උන්වහන්සේගේ අත් වැඩට උන්වහන්සේ ආදරය නිසා උන්වහන්සේ පොළොවට ආවා. එනිසා ලියවිලි සඳහන් කරනවා අපි ක්‍රිස්තුස් වහන්සේ සමග ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා මලසේක. එබැවින් ඔබලා කරන්නාක් මෙන් එකිනෙකාට ආවාද කොට එකිනෙකා වර්ධනය කරගනින්න. අපි එකිනෙකනාට ආවාද කරමින් අපි වර්ධනය කරගන්න ඕනේ. ඇයි හේතුව ක්‍රිස්තුස් වහන්සේ තා ඉක්මනින් එනවා අපිව ගෙන යන පිණිස. ඔබ සූදානම්ද? ඔබ සූදානම්ද? මොකද අපි ලෝකේ හැම තැනකින්ම අපි දකිනවා ක්‍රිස්තුස් වහන්සේගේ ඊමට ලබනවා. තාම ලෝකේ හැම තැනකම තියෙනවා මේ වසංගතය. උන්වහන්සේගේ අවසාන කාලෙදී වසංගත රෝග ගැන, භූමිකම්පාවල් ගැන, යුද කුහුලවල ගැන, ජාතියකට විරුද්ධව නැගිටිනවා. නිසුදු ලියවිලි ලියා තිබෙන හැම දෙයක් සිදු වෙනවා. උන්වහන්සේ කියනවා මේවා දකින්න කල උන්වහන්සේගේ ඊම ආසන්න බව දැනගන්න. එනිසා ප්‍රියාදර සහෝදරයන් සහෝදරී ජේසුස් වහන්සේ තාමත් මේ ඉක්මනින් නැවත එනවා. උන්වහන්සේ බිලිඳෙක් වශයෙන් එන්නේ නැහැ. අද අපි ඇට ගණන් කරාට වැඩක් නැහැ. ඇට ගණන් කළාට නැවත උන්වහන්සේ බිලිඳෙක් වශයෙන් එන්නේ නැහැ. උන්වහන්සේ එන්නේ රජුන්ගේ රජු. උන්වහන්සේ අපේ විනිශ්චයකාරය වශයෙන්. උන්වහන්සේ අපේ විනිශ්චයකාරය වශයෙන් ඇවිල්ලා උන්වහන්සේ අපිව ස්වර්ග රාජ්‍යයට ගෙන යන පිණිස උන්වහන්සේ පැමිණෙනවා. උන්වහන්සේ අපිට සූදානම් කළ ස්ථානයට අපව ගෙන යන පිණිස උන්වහන්සේ පැමිණෙනවා. අපි සූදානමින් සිටින්න ඕනේ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය ඔබ සූදානම්ද? අපි සභාව නැගිටිමු. අපි සභාව නැගිටිමු. අපි සභාව නැගිටලා අපේ ඇස් වසාගෙන අපේ හිස පහත් කරගමු. ලෝකික පැමිණෙන මහත් වූ විපත්තියෙන් ගැලවෙන්න තිබෙන එකම මාර්ගය ජේසුස් වහන්සේ විතරයි. මේ කොරෝනා කියන්නේ එක වසංගතයක් විතරයි. අද වෛද්‍ය විද්‍යාව දියුණු වෙනු. නමුත් තාම මේකට බෙහෙතක් හොයාගෙන නැහැ. තාම මේකට බෙහෙතක් හොයාගෙන නැහැ. ප්‍රියාදර සහෝදරයා සහෝදරිය තව ඉදිරියෙන් යනවා මීට වඩා වසංගත රෝග. මනුෂ්‍ය හිතේදී මෙරළ වැටෙන්න යනවා. භයානක විපත්ති ලෝකෙට පැමිණෙන්න යනවා. නමුත් සුරක්ෂිතභාවයේ තිබෙන ජේසුස් වහන්සේ තුල විතරයි. දෙවියන් වහන්සේගේ දරුවන් උන්වහන්සේ මුද්‍රා කර තිබෙනවා. ඒ විනාශයේ දූතයන්ට උන්වහන්සේ කියනවා තෙලට මුද්‍රික පානයට අනුතුරු නොකරන්න. තෙල් මුද්‍රික පානය කියලා කියන්නේ සුද්ධාත්මෙන් වහන්සේගෙන් පිරි ජීවිත. දෙවියන් වහන්සේගේ දරුවන් උන්වහන්සේගේ ඇඟිල්ලෙන් ඔවුන්ගේ නලල් මුද්‍රා කරලා තිබෙනවා. ඒ මුද්‍රාව තිබෙන කිසිවෙකුට අන්තරක් සිදුවන්නේ නැහැ. ඒ මුද්‍රාව ඇතුව සිටින්න. ඒ මුද්‍රාව ඇතුව සිටින්න. ඒ මුද්‍රාව ඇතුව සිටින්න නම් අපි අන්ධකාරයේ අතපතකා ඇවිදින සෙනගක් නොවේ. අපි ආලෝකයේ ඇවිදින්නා. අපි සෙනග උන්වහන්සේ කියනවා මම ලෝකයේ ආලෝකයයි. මා තුල සිටින්නා අන්ධකාරයෙන් මෙහෙසිර ජීවනයේ ආලෝකය ලබන්නය. ජීවනයේ ආලෝකය ලැබුවොත් සෙනගට බලාපොරොත්තුවක් තිබෙනවා. නොබේ බලාපොරොත්තු තුල සිටින කෙනෙක්ද? අද රාත්‍රියේ ජේසුස් වහන්සේ ආවොත් ඔබ සූදානම්ද උන්වහන්සේත් එක්ක වලාකුළු වලදී උන්වහන්සේව සම්මුඛ වෙන්න. ඔබ ලෞකික දේ හොයන්න එපා. ඔබ සොයන්න උන්වහන්සේව. උන්වහන්සේගේ රාජ්‍ය සොයන්න. ඔබගේ සිතේ ආශාව බලාපොරොත්තුව සියල්ල උන්වහන්සේ ඉෂ්ට කරන්න. මේ ලියවිල්ල තුල උන්වහන්සේ බැඳී සිටිනවා. කෙනෙකුට මුඛයෙන් ප්‍රකාශ කරන වචනට වඩා මුඛයෙන් ප්‍රකාශ කරන වචන වෙනස් කරන්න පුළුවන්. නමුත් ඒ දේ ලිඛිතව දුන්නොත්
උසාවියකට උනත් ගිහලා ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න ලිඛිතව මොවකට මේ පොරොන්දුව දීලා තියෙනවා. මේ පොරොන්දුවයි මොව කඩ කරලා තිබෙන්නේ. දෙවියන් වහන්සේ අපිට හැම දෙයක්ම දීලා තියෙන ලිඛිතව. මේ ලිඛිතව දුන්නු දේ වෙනස් වෙන්නේ නැහැ. ආසා පොළව පහව ගියත් මාගේ වචනේ පහව යන්නේ නැහැ. යේසුස් වහන්සේ කිව්වා. එනම් මේ ලියවිල්ල දුන්න දෙයන් පොරොන්දුවක්. ඒ පොරොන්දුව ඉස්සෙන්නේ. ඒ පොරොන්දුව තදින් අල්ලගන්න. ඒ පොරොන්දුව තදින් අල්ලගන්න නම් නුඹ උසස් ස්ථානයේ තිබෙන දේවල් සොයන්න. උන්වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න. නුඹට සියල්ල ලැබෙනවා. යේසුස් වහන්සේ මුළු මිනිස්සුන් අධේ වෙනුවෙන් උන්වහන්සේ මැරුණා. මරණය පරාජය කළ දින තුනකින් නැගිට්ටා. අද ජීවමානව සිටිනවා. නුඹ කියනවද ජේසුනේ ඔබ වහන්සේ මා වෙනුවෙන් මැරුණු බව මා දහනවා විශ්වාස කරනවා. ස්වාමීන් වහන්සේ රහස්ගතව පැමිණෙද්දී ඔබ වහන්සේ සමග වලාකුළුද වහන්සේව සම්මුඛ වන පිණිස ස්වාමිනී ආලෝකයේ පුත්‍රයන් මෙන් ජීවත් වන පිණිස ස්වාමිනී හැම මොහොතකම ඔබ වහන්සේගේ ආඥා ශික්ෂා ආරක්ෂා කරමින් ඔබට ප්‍රසන්න ජීවිත ගත කරන පිණිස මට අද පටන් සුද්ධාත්ම දෙවියන් වහන්සේගේ උපකාරයේ කරුණාව මඟ පෙන්වීම අනුග්‍රහය දෙන්න මම ඔබට බාර වෙනවා කියලා නුඹ කියනවා. අත උස්සන සලකුණු කරන්න හැම කෙනෙක්ම ඇස් වසාගෙන ඉස පහත් කර දෙන මොහොතේදී නුඹ අත උස්සන සලකුණු කරන්න නුඹ විනෝද ආඥා කරන්න. ඔව් ඒ අත දකින්නවා. 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 හාලෙලූයා. සදාකාලික දෙවියනේ. අපි ඔබට ගොඩාක් සතුටුමත් වෙනවා. ස්වාමීනි අපි ආලෝකයේ පුත්‍රයෝ. අපි දවාලයේ විදින අය. ස්වාමීනි අපි අන්ධකාරයේ අතපත ගාය විදින සෙනගක් නොවේ. ඔබ වහන්සේ අපි වෙනුවෙන් මැරුණා. ඔබට අපි වටිනවා. දෙවියන් වහන්සේට අපි ගැන අයිතිවාසිකම් දෙකක් තිබෙනවා. ඔබ වහන්සේ අපිව නිර්මාණය කරලා නැවත ස්වාමීනි සාතන්ගේ ආධිපත්‍යයෙන් ඔබ වහන්සේගේ ලේ කර්ණ කරගෙන ඔබ මිලේට ගත්තා. අද ඔබ වහන්සේ අපිව ඔබ සන්තක කරගෙන තිබෙනවා. අපි ආයිති ඔබටයි. අපි ඔබට ස්තුති කියනවා. පාස්ටර් වෝල්ටෙන් ඇවිල්ලා මේ අය වෙනුවෙන් කැපවීමක් කරන්න. හොරිරි විශ්ිරි විකිරි විකරරබක් කියනවා. විරන්දර බරබ ශිරි විකිරි විකරරබ ශිරි බක්කරබ. අපි ආඥා කරමු. परिशुद्ध प्यारे वහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයන්ගේ ඒ රහසිගත පැමිණීම කෙරේ අපගේ බලාපොරොත්තු වැඩි දියුණු කරගන්න. මම නැවත පැමිණ ඔබේ රැගෙන යනවා කියන බලාපොරොත්තු ඇතුව ජීවත් වෙන්න ස්වාමීනි. අපේ ශක්තිමත් කරගන්න. සුද්ධාත්මයෙන් පූර්ණව නිර්මලව සිටිමින් උන්වහන්සේගේ පැමිණීමට සූදානම් සිටින ඔබගේ යමතාවට උපකාර කරන්න. දැන් ස්වාමීනි මේ බලාපොරොත්තු ඇතුව යම් පමණ දෙයක් හෘදයාංගම ඔබ වහන්සේ වෙත අතෙසෙව්වද ස්වාමීනි. යම් පමණ දෙනෙක් තමුන්ගේ සියලු අඩුපාඩු බාධක ඒවා අවබෝධ කරගෙන ඒත් ඔබ වහන්සේ තුල මට පුළුවන් කියලා ඔබ වහන්සේ විශ්වාසවන්තව මාව ගෙනියනවා කියලා බලාපොරොත්තු ඇතුව අතෝසෝලා ඔබ වහන්සේගේ අභිමුඛයට ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා ස්වාමීනි. පමණ දෙනෙක් ආශිර්වාද කරන පිණිසද ඒ පමණ දෙනෙක් ඔබ වහන්සේගේ දිව්‍ය අනුග්‍රහයෙන් පුරවන පිණිසද පමණ දෙනෙක්ව දැන් ඔබ වහන්සේගේ බලය කාරණ කරගෙන පරිශුද්ධවත් කරමින් ඔවුන්ගේ මනස්ද ජීවිතද ආලෝකමත් කරමින් ඔබ වහන්සේගේ ආලේපේ තම්මින් ස්වාමීනි දැන් ඔවුන්ව කැප කරගත මැනව. ඔවුන්ව එක් කරගත මැනව. ඔවුන් ආලේප කළ මැනව. ඔවුන් සමග ඔවුන් දිවියෙන්ද පසුපසින්ද මුළුමනින්ම ඔබ වහන්සේගේ අනුග්‍රහයද ඔබ වහන්සේගේ බලයද ඔබගේ ආලේපයද ඔබගේ දිව්‍ය ප්‍රඥාවද ඔවුන්ට දුන මැනව. Yesus yang untuk kami di dalam. Haleluya.
ගායනා කරමු. කවදද සමිති begitu kau ganak lemah. කවදාදෝ සමිදේ කවදාදෝ
ජටමා සංගවලා Siapa jatma sanggawala Anukuru noina sirakaya Pachaliye kuse magilai Magiye saidile Chivayaive 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 හොඳයි අපි ආඥා කළා දෙන්නේ අවසන් කරමු මම බ්‍රදර් ලෙස්ලිගෙන් ඉල්ලනවා සම්මාදම් තුටුපන්දු වලට ආඥා කරන්න කියලා මම කිව්වා ගියේ ඉරිදා දෙවෙන් පස්සේ ඉන්න කියලා අද ගොඩක් අය ඇවිල්ලා නැහැ නමුත් අපි ටික දෙනා වුණත් අපි රැස් වෙනවා ඒ නිසා අපි ඉක්මනින් දෙන්නේ අවසන් කරන 10:00 ඒ නිසා එන්න බ්‍රදර් ලෙස්ලි සම්මාදම් තුටුපන්දු වලට ආඥා කරන්න ආඥා කළ පාස් වලට එන්න අපි ආඥා කළ දෙන්නේ අවසන් කරමු Sudah dibiarkan विशेष में दावा सभा करना सभा दावा से विशेष भगवान से दुनिया